සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ. අපි අද සයන්ස් ඔන්ලයින් සෙමිනාර් එකේ 12 වෙනි දිනේ ආරම්භ කරන්නයි සූදානම. විවිධ බාධක මැද්දේ වුණත් අපේ කාර්යය අපි ඉතා සාර්ථකව කරගෙන ආවා. දැන් අද සම්මන්ත්‍රණයේදී එදා අපි අවසන් කරපු කොටස මතක් කරලා අලුත් කොටසකට අපි යනවා. දැන් අපි කතා කරගෙන හිටියේ ආහාර ජීර්ණ ඉවර කළා ආහාර අවශෝෂණය. දැන් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් කියන ආහාර ජීර්ණ වුණාම හැදෙන්නේ ග්ලූකෝස්. ප්‍රෝටීන් කියන ආහාර ජීර්ණ වුණාම පස්සේ හැදෙන්නේ ඇමයින් අම්ලය. ලිපිඩ කියන ආහාර ජීර්ණ වුණාම හැදෙන්නේ ග්ලිසරෝල් සහ මේද අම්ල. දැන් හොඳට තේරුම් ගන්න කාබෝහයිඩ්‍රේට් තමයි සංකීර්ණ ආහාරය, ග්ලූකෝස් තමයි ඒ සරල ආහාරය, ප්‍රෝටීන් තමයි සංකීර්ණ ආහාරය, ඇමයින් අම්ලය තමයි ඒකේ සරල ආහාරය, ලිපිඩ තමයි සංකීර්ණ ආහාරය, ග්ලිසරෝල් සහ මේද අම්ල තමයි ඒකේ සරල ආහාරය. දැන් පුතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ කියන සංකීර්ණ ආහාර මේවා අපි කොහෙන්ද කන්නේ? මුඛයෙන්. අපි කියනවා මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර. ඒව යන්නේ අපේ ආහාර මාර්ග පද්ධතිය තුලට. මං කලින් කියලා දුන්න ඕනම සංකීර්ණ ආහාරයක් සරල ආහාරයක් බවට පත් වෙනකොට ජල විච්ඡේදනය කියනවා කිව්වා. මුඛයෙන් අධිග්‍රහණය කරන සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලටයි යන්නේ. මුඛයෙන් අධිග්‍රහණය කරන්නා වූ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීම අපි මේ ඔක්කොම කියා දෙන්න ඉවරයි. මුඛයෙන් අධිග්‍රහණය කරන්නා වූ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාවට කියනවා ආහාර ජීර්ණය කියලා. එතකොට ජීර්ණය වුණාට පස්සේ මේ ජීර්ණය වෙච්ච ආහාර අපේ ශරීරයට අවශෝෂණය කරන්න ඕනේ. අවශෝෂක ව්‍යුහය තමයි අංගුලිකාව. මම එදා අංගුලිකාව උගන්වන්න අඳින්න ඉගෙනුවා. දැන් තනියෙන් තමුන් හිතන්න මෙහෙම. මුඛයෙන් අධිග්‍රහණය කරන්නා වූ සංකීර්ණ ආහාර මාර්ග පද්ධතිය තුලදී විවිධ එන්සයිම් වල ආධාරයෙන් සරල ආහාර බවට ජල විච්ඡේදනය වීමේ ක්‍රියාව ආහාර ජීර්ණයයි. මුඛ කුහරයේදී ජීර්ණය ගැන්නුවා. ආමාශයේදී ජීර්ණය ගැන්නුවා. ග්‍රහණයේදී ජීර්ණය ගැන්නුවා. ශේෂාන්ත්‍රයේදී ජීර්ණයක් ඉගැන්නුවා. දැන් මේ ජීර්ණය වෙච්ච ආහාර අප ශරීරයට උරා ගන්නවා. එහෙනම් ජීර්ණය වෙච්ච ආහාර අවශෝෂණය වෙන්න ඕනේ. අවශෝෂක ව්‍යුහය අංගුලිකා. සමහර වෙලාවල් වලට එනවා අංගුලිකාවේ නම් කර රූප ස්ථාන අඳින්න. සමහර වෙලාවට එනවා නම් කර රූප ස්ථාන දීලා විවිධ විස්තර අහන්න. දැන් මං කිව්වා ඕගොල්ලන්ගේ පොතේ මෙන්න මෙහෙම රූල් 3ක් උඩහට ගියා කියලා මෙහෙම. ඊට පස්සේ ඊළඟ එක යනවා රූල් 6ක් උඩහට. ඊට පස්සේ ආයි ඊළඟ එක රූල් 3ක් උඩහට ඔන්න ඔහමයි ඕකේ යන්නේ. දැන් මෙහෙම අඳින්නත් කියලා දුන්නා. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේ ඇඳපු බිත්තියට සමාන්තරව පුතේ මේකේ අනිත් බිත්තිය මෙහෙම අඳින්න කියලා. දැන් මේ දෙක අතර හරිය දුර ප්‍රමාණය තියන අඳින්න මේක. ඔහොම ඇඳ.
දැන් මේවා තනියෙන් මේ රූප තමයි අඳින්න ඕන. දැන් වන්න අඟුලිකාව අඳින හැටි මේ කියලා දුන්නා. රූල් 3ක් ගියා නම් මේක රූල් 6ක්. මේ දෙක මිටි මේවා තව එනවනම් මේ උසයි මිටි එහෙම එන්නේ. දැන් ඊට පස්සේ මිටි ඇඳහම මෙන්න මෙහෙම වෙන් කරන්න කිව්ව ඔන්න ඔහොම. ඔහොම වෙන් කරලා මේ අඳින්න වෙන් කරන්නේ මොකද්ද? සයිල්. දැන් ඔන්න අපි වෙන් කරගත්ත මේ විදිහට. මුළු රූපෙම මේ විදිහට වෙන් කරනවා. දැන් ඊළඟට මේ හැම එකටම න්‍යෂ්ටිය පෙන්වන්න ඕම තිතක් තියාගෙන යනවා. දිගට මෙහෙම තිත් තියාගෙන යනවා. දැන් මෙන්න මේක තමයි ශ්ලේෂ්මල ස්තරය. ශ්ලේෂ්මල ස්තරය. සමහර පොත්වල මේක ශ්ලේෂ්මල අපිච්ඡදය කියලා නම් කරලා තියෙනවා. ඒක වැරද්දක් නැහැ. එහෙනම් අඟුලිකාවේ පිටත බිත්තිය ශ්ලේෂ්මල ස්තරය. ඒක අපි ඇන්දා. ඊට පස්සේ අඟුලිකාවේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් හැදෙන ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීර්ණයෙන් හැදෙන ඇමයින් අම්ලද කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් හැදෙන ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීර්ණයෙන් හැදෙන ඇමයින් අම්ලද කියන දෙක කෙලින්ම මේ අඟුලිකාවලදී ලේ වලට උරා ගන්නවා. ඊළඟට පුතේ මෙන්න මෙහෙම නාලයක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට මම එදා දුන්න එකේ උසලෙන් දෙකක් ගත්තා වගේ මට මතක. මම මේකෙත් එහෙම ඇඳලා පෙන්නන්න කොහොමද? හරි. දැන් මේ පයෝලස නාලිකාව තමයි මේ යන්නේ. ඔය පයෝලස නාලිකාව යන්නේ මේ උසලෙන් ඇතුළට විතරයි. මේ බලන්න. මෙන්න පයෝලස නාලිකාව. ඒකේ අනිත් පිටිය මේ අඳින්නේ නේ. ඕන. දැන් මෙන්න මේකට කියනවා පයෝලස නාලිකාව කියලා. කාබෝහයිඩ්‍රේට් ජීර්ණයෙන් හැදෙන ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීර්ණයෙන් හැදෙන ඇමයින් අම්ලද ශ්ලේෂ්මල ස්තරය හරහා අඟුලිකාවලින් ලේ වලට උරා ගන්නවා. නමුත් ලිපිඩ ජීර්ණයෙන් හැදෙන ග්ලිසරෝල් සහ මේද අම්ල උරා ගන්න මේ රතු පාටින් ඇඳපු නාලයේ තියෙනවා. මේකට කියනවා පයෝලස නාලිකාව කියලා. පයෝලස නාලිකාව. ඒක වසා කේශ නාලිකාව. වසා පද්ධතියෙන් සිදුවන කාර්යයකට උදාහරණයක් තමයි ආහාර අවශෝෂණය වීමට උපකාරී වීම. ඒක මම ඉස්සර සම්බන්ධයෙන් කියලා දුන්නා. පයෝලස නාලිකාව. දැන් බලන්න පුතේ මම මේ පයෝලස නාලිකාව මෙහිම රතු පාටින්ම සම්පූර්ණයෙන් ගන්නම්. ඔන්න පයෝලස නාලිකාව. ඊට පස්සේ මේකට පිරිසිදු රුධිරය එන්න. පිරිසිදු රුධිරය එන්න එනවා ඔන්න ඔහොම නාලයක්. මේ බලන්න මේ නාලය ඇවිල්ලා මේ අයින දිගේ ඉහළට යනවා. මේ යන්නේ ඔය. ඔහොම ඉහළට යනවා. මේ නාලේ අනිත් පිටිය මේ. ඔහොම ගියා මෙතෙන්ට ලේ දුන්නා. ආයි උඩට මෙහාට ලේ දුන්නා. ආයි උඩට මෙහාට ලේ දුන්නා. ඕන්න ඔහොම යනවා. right. මේක පිරිසිදු රුධිරයේ සැපයුම. ඊළඟට මේකේ තියෙන අපිරිසිදු රුධිරයේ ටික එකතු කරගන්නවා පල්ලෙහාට මෙහෙම. මෙතනින් මෙහෙම මෙතනින් මෙහෙම 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 මේ ඔක්කොම අපිරිසිදු රුධිරය එකතු කරගන්නවා. ඕන. right. දැන් මේ තියෙන්නේ ආහාර අවශෝෂක ව්‍යුහය වෙන අඟුලිකාව. මේ තියෙන්නේ පයෝලස නාලිකාව. මේ තියෙන්නේ ශ්ලේෂ්මල ස්තරය. මේක රතු පාට එක පයෝලස. මේක පිරිසිදු රුධිරයේ සැපයුම. මේක අපිරිසිදු රුධිරයේ ඉවත් කිරීම. ඔන්න අඟුලිකාවේ තත්ත්වය. දැන් පුතේ බලන්න.
කාබෝහයිඩ්‍රේට් ජීරණයෙන් සෑදුණු ග්ලූකෝස්ද ප්‍රෝටීන් ජීරණයෙන් සෑදුණු ඇමයින් අම්ලද අංගුලිකාවේදී ශ්ලේෂ්මල ස්තරය හරහා කෙලින්ම රුධිරයට ඇතුල් වෙනවා. නමුත් ලිපිඩ ජීරණයෙන් හැදෙන ග්ලිසරෝල් සහ මේද අම්ල පයෝලස නාලිකාව කියන වසාකේශ නාලිකාවට උරාගෙන පස්සේ තමයි ඒක රුධිරයට ගෙනියන්නේ. දැන් ආහාර අවශෝෂක ව්‍යුහයක් විදිහට අංගුලිකාව කාර්යක්ෂම ආහාර අවශෝෂක ව්‍යුහයක් ලෙස අංගුලිකා ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න. පළවෙනි එක බලන්න. අංගුලිකා කරා එන විට සියලු කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් වෙලා ඉවරයි. සියලුම ප්‍රෝටීන් ඇමයින් අම්ල වෙලා ඉවරයි. සියලුම ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල වෙලා ඉවරයි. එහෙනම් පළවෙනි එක අංගුලිකාව කරා පැමිණෙන විට කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට ප්‍රෝටීන් ඇමයින් අම්ල බවට ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත්ව අවසාන වී තිබීම. දෙවෙනි එක ග්ලූකෝස් සහ ඇමයින් අම්ලයේ සඳහා ශ්ලේෂ්මල ස්තරයේ පාරගම්‍ය වීම. ඇයි ඒ කියන්නේ? ග්ලූකෝසුයි ඇමයින් අම්ලයයි ලේවලට උරාගන්නේ ශ්ලේෂ්මල ස්තරය හරහා. ඒ නිසා ශ්ලේෂ්මල ස්තරේ පාරගම්‍ය වෙන්න ඕනේ මේවට. එහෙනම් ග්ලූකෝස් සහ ඇමයින් අම්ල ශ්ලේෂ්මල ස්තරේ පාරගම්‍ය වීම දෙවෙනි එක. තුන්වෙනි එක ලිපිඩ ජීරණයෙන් සෑදෙන ග්ලිසරෝල් සහ මේද අම්ල උරා ගැනීමටම විශේෂ වසානාලයක් වන පයෝලස නාලිකාව පැවතීම. දැන් මේ මොන ප්‍රශ්නෙටද අපි උත්තර දෙන්නේ? ශේෂාන්ත්‍රයේ අපර කොටසේ ඇති අංගුලිකා කාර්යක්ෂම ලෙස ආහාර අවශෝෂණයට සකස් වී ඇති ආකාරය පැහැදිලි කරන්න. 1. අංගුලිකාව කරා පැමිණෙන විට සියලු කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට සියලු ප්‍රෝටීන් ඇමයින් අම්ල බවට සියලුම ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත්ව අවසාන වී තිබීම. 2. ග්ලූකෝස් සහ ඇමයින් අම්ලයට ශ්ලේෂ්මල ස්තරයේ පාරගම්‍ය වීම. 3. ග්ලිසරෝල් සහ මේද අම්ල උරා ගැනීමටම විශේෂ වූ පයෝලස නාලිකාව නම් වසානාලයේ පිහිටා තිබීම. 4 වෙනි එක මේ ශේෂාන්ත්‍රයේ තියෙන ඔන්නෝම දඟර ගැහිලි. මේ දඟර ගැහිල්ලේ තියෙන ශේෂාන්ත්‍රේ බිත්තිවල මෙන්න මෙහෙම තමයි අංගුලිකා තියෙන්නේ. ඒතකොට දඟර ගැහිලා තියෙන හින්දා බාධා වෙමින් සෙමෙන් ගමන් කරනවා. මේ ජීරණපල බාධා වෙමින් සෙමෙන් ගමන් කරන හින්දා අංගුලිකා එක්ක ගැටෙන වෙලාව වැඩි. ඒකත් අවශෝෂණයට හේතුව. දැන් බලන්න. කාර්යක්ෂම ආහාර අවශෝෂක ව්‍යුහයක් ලෙස අංගුලිකා දක්වන සුසුකම් මොනවාද? 1. අංගුලිකා කරා පැමිණෙන විට සියලු කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට සියලු ප්‍රෝටීන් ඇමයින් අම්ල බවට සියලු ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට පත්ව ජීරණයේ අවසාන වී ඇත. අවශෝෂණයට සුසුකම් ලබා ඇත. 2. ග්ලිසරෝල් සහ ග්ලූකෝස් සහ ඇමයින් අම්ල උරා ගැනීමට ශ්ලේෂ්මල ස්තරේ ඒවාට පාරගම්‍ය වී ඇත. 3. ග්ලිසරෝල් සහ මේද අම්ල උරා ගැනීමට පයෝලස නාලිකාව නම් විශේෂ වූ නාලයක් ඇත. 4. බිත්තිවල නිරා ඇති අංගුලිකාවල ගැටෙමින් බාධා වෙමින් ගමන් ගන්නා නිසා අවශෝෂණයට වැඩි කාලයක් තියෙනවා. මේ සියලුම හේතු මත ආහාර අවශෝෂණයේ කාර්යක්ෂමව සිද්ධ වෙනවා. දැන් බලන්න
ආහාර අවශෝෂණය වෙලා ඉවරයි. දැන් ඊළඟට බලන්න. අපි කලින්ම ගත්ත රූප සටහන බලන්න. මෙහෙම රූප සටහනක් ගත්තන් මුඛය මුඛ කුහරය. ඊට පස්සේ අන්න ස්රෝතය. ඊට පස්සේ ආමාශය. ග්‍රහණීය. ඔක්කොම කියා දුන්නා. අක්මාව, පිත්තාශය, පිත්ත ප්‍රනාලය, අග්න්‍යාශය, අග්න්‍යාශයික ප්‍රනාලය, ශේෂාන්ත්‍රය, මහාන්ත්‍රය. ඔහොම කියා දුන්නා. දැන් ශේෂාන්ත්‍රයේ අපර කොටසත් පසු කරන විට පූර්ව කොටසේදී අවශෝෂණ ඉවරයි. ශේෂාන්ත්‍රයේ අපර කොටස පසු කරන විට ජීර්ණය නොවූ කාබෝහයිඩ්‍රේට්, ජීර්ණය නොවූ ප්‍රෝටීන්, ජීර්ණය නොවූ ලිපිඩ වැනි විවිධ කොටස් ශේෂාන්ත්‍ර මහාන්ත්‍ර කපාටයෙන් මහාන්ත්‍රයට වැටෙනවා. වැටිලා ආරෝහණ මහාන්ත්‍රකයේ දිගේ ඉහළ යනවා. ඔය ඉගෙනුවා. තීරයක් මහාන්ත්‍රකයේ දිගේ හරහට යනවා. අවරෝහණ මහාන්ත්‍රකයේ දිගේ පහළට එනවා. ඇවිල්ලා බුද්ධ මාර්ගයේ මේ මල ද්‍රව්‍ය తాවකාලිකව තැන්පත් වෙනවා. මෙන්න මෙහෙම ගමන් කරනකොට ඔය මල ද්‍රව්‍යයේ තියෙන ජලය මේ බිත්ති වලට උරා ගන්නවා. උරාගෙන මල ද්‍රව්‍ය අර්ධ ඝන තත්ත්වයටපත් වෙනවා. ඔය මල ද්‍රව්‍ය රේචනයේ නම් ක්‍රියාවෙන් මේ බුද්ධ වක්‍ර පිඩානේ ඇරලා රේචනයේ මල ද්‍රව්‍ය පහ කරනවා. ඔන්න ආහාර මාර්ග පද්ධතිය ඉවරයි. ආහාර ජීර්ණය ඉවරයි. ආහාර අවශෝෂණය ඉවරයි. මල ද්‍රව්‍ය බැහැර කිරීමත් ඉවරයි. දැන් තියෙනවා පොතේ බලා ගන්න ඕගොල්ලෝ ආහාර මාර්ග පද්ධතිය සම්බන්ධ රෝග කියන. ඒක මං කියා දෙන්න ඕනේ නැහැ. ඒ රෝග ටික කියව ගන්න. right දැන් අවසන් කරන්න මෙන්න මෙහෙම ලියලා. එදා ලිව්වට කමක් නැහැ. අද මෙන්න මෙහෙම ලියලා අවසන් කරන්න. කාර්යක්ෂම ලෙස ආහාර අවශෝෂණය කිරීමට කාර්යක්ෂම ලෙස ආහාර අවශෝෂණය කිරීමට අංගුලිකා හැඩගැසී ඇත. එක අංගුලිකා කරා පැමිණෙන විට කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට අංගුලිකා කරා පැමිණෙන විට කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට protein amine අම්ලයේ බවට protein amine අම්ල බවට lipid glycerol සහ මේද අම්ල බවට පත් වී අවශෝෂණයට සුදුසුකම් ලබා තිබීම
දෙක ග්ලූකෝස් සහ ඇමයින් අම්ලයේ සඳහා ශ්ලේෂ්මල ස්තරය පාරගම්‍ය වීම. තුන ග්ලිසරෝල් සහ මේදාම්ල උරා ගැනීමට විශේෂිත වූ පයෝලස නාලේ නම් වසා නාලයක් තිබීම. හතර කියලා දුන්න නැතිව කියන්නම්. හතර අංගුලිකා මත ශුද්‍ර අංගුලිකා තිබීම සහ අංගුලිකා මත ශුද්‍ර අංගුලිකා තිබීම සහ ඒවායේ ස්පර්ශ වෙමින් ඉතා සෙමින් ජීර්ණ ඵල ගමන් කිරීම. then ජීර්ණේ නොවු අවශෝෂණය නොවු අවශේෂ දැන් ජීර්ණේ නොවු අවශෝෂණය නොවු අවශේෂ ආහාර කොටස් ශේෂාන්ත්‍ර මහාන්ත්‍ර කපාතේ ඇරි ජීර්ණේ නොවු අවශෝෂණය නොවු අවශේෂ ආහාර කොටස් ශේෂාන්ත්‍ර මහාන්ත්‍ර කපාතේ විවෘත වී මහාන්ත්‍රගත වේ. මහාන්ත්‍රයේ දිගේ යන විට මේවායේ ජලය උරාගෙන මහාන්ත්‍ර බිත්තියට උරාගෙන අර්ධ ඝන මල ද්‍රව්‍ය සෑදේ.
මේවා ගුද මාර්ගයේ తాවකාලිකව තැන්පත් වී ගුද මාර්ගයේ తాවකාලිකව තැන්පත් වී ගුද වක්‍ර පිධානය විවෘත කර රේචනයෙන් පහ කරයි. රේචනයෙන් පහ කරයි. රේචනයෙන් පහ කරයි. හරි. දැන් හොඳ කල්පනාවෙන් ඉන්න. ආහාර මාර්ග පද්ධතිය ඉගෙනගෙන මුඛය, මුඛ කුහරය, අන්න ස්රෝතය, ආමාශය, ග්‍රහණීය, ශේෂාන්ත්‍රය, මහාන්ත්‍රය, ගුදය, ගුද වක්‍ර පිධානය කියන කොටස් 9 සියල්ලක්ම පැහැදිලි කරලා ඉවරයි. ඊළඟට මුඛයෙන් අධිග්‍රහණය කරන ආහාර මුඛ කුහරයේදී කේතේ මගින්, ආමාශයේදී ආමාශයක විෂ මගින්, ග්‍රහණීයේදී පිත්තස අග්න්‍යාශයක විෂ මගින්, ශේෂාන්ත්‍රයේදී ආන්ත්‍රික විෂ මගින් ජීර්ණය වෙන හැටි කියා දීලා ඉවරයි. දැන් ආහාර මාර්ග පත්‍යේ කොටස් සියල්ල ඉගෙනුවා. ජීර්ණය වෙන විදිය ඉගෙනුවා. ඊට පස්සේ අවශෝෂණය වෙන විදිය ඉගෙනුවා. ඊට පස්සේ මල ද්‍රව්‍ය බැහැර කර දෙන්නත් ආවා. දැන් ආහාර මාර්ග පත්‍යේ ඔයිට වැඩි මං කියලා දෙන්නේ මේ වෙනකොට පුතේ අපි ඉස්සෙල්ලාම රුධිර සංසරණ පද්ධතිය. ඊළඟ බහිස්රාවීය ඉන්ද්‍රිය පද්ධතිය. ඊළඟට මිනිසාගේ ස්නායු පද්ධතිය. දැන් බලන්න මුලින්ම පටන් ගත්තේ රුධිර සංසරණ පද්ධතියේ. ඊළඟට පටන් ගත්තේ බහිස්රාවීය ඉන්ද්‍රිය පද්ධතිය. ඊළඟට පටන් ගත්තා ස්නායු පද්ධතිය. ඊළඟට පටන් ගත්තා අපි ආහාර මාර්ග පද්ධතිය. අද පටන් ගන්නවා මිනිසාගේ ශ්වසන පද්ධතිය. මාතෘකාව ලියන්න. මිනිසාගේ ශ්වසන පද්ධතිය. මිනිසාගේ ශ්වසන පද්ධතිය. හොඳයි. අද පැමිණීම 18යි 17යි. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියන එක තමයි මම මේ කියන්නේ. අද තියෙනවනේ ක්‍රිකට් මැච් එකක්. කට්ටිය මැච් එක බලන්න ගිහිල්ලා. අර එක මිනිස්සෙක් කැලේ ගිහිල්ලා ගහකට නැගලා තියෙනවා පැණිකන්. පැණිකන්න ගහට නැග්ගාම කැලේ ඉන්න ඇතෙක්. ඇතා දැක්කොත් මේ මිනිහව අල්ල ගහනවා පොළවේ. ඊට පස්සේ මිනිහා එක අත්තක එල්ලලා ඉන්නවා. ඒ අත්ත දිගේ එනවා කරවෙලෙක් මිනිහව කන්න. අරහෙන් අලියා එනවා මෙහෙන් කරවෙලා ඉන්නවා. යට තියෙනවා ගඟක් වගේ එකක්. ඒකේ කිඹුලෙක් කට ඇරගෙන ඉන්නවා. අරේ අලියෙක් ඉන්නවා. මේ කරවෙලෙක් ඉන්නවා. අරේ මේ කිඹුලෙක් ඉන්නවා. මිනිහා පැණිකන. ඒක තමයි කියන්නේ වනේ ගජිදාය දුටුවොත් වනසාය, ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය, අතකින් කරවෙලකි අතකින් දඩු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය. දැන් බලන්න වනේ ගජිදාය දුටුවොත් වනසාය. අලියා එනවා දැක්කොත් එම අල්ල පොළවේ ගහනවා. ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය. පල්ලෙහා වතුරකට වැටුනොත් ඉන්නවා පනිදාය කියන්නේ කවුද මේ කිඹුලා ඌකන. අතකින් කරවෙලෙක් එනවා. අතකින් දඩු බෑය, මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය. ඒ නිසා පට්ටිය මැච් එකෙන් බලන්න විභාගෙ තියෙනවා. හරි? ඉස්කෝලේ වැඩ ටික කරලා නැහැ. ඉස්කෝලේ වහලා තියෙනවා. විභාගෙ තියෙනවා. මැච් එක බලනවා. හොඳයි කට්ටියෙන් බලලා පස්සේ වැඩ කරන්න පටන් ගමු. දැන් මිනිසාගේ ශ්වසන පද්ධතිය. බලමු මිනිසාගේ ශ්වසන පද්ධතිය කියන්නේ මොකක්ද කියලා. ඕක ඉගෙන ගන්න අපි ඉස්සෙල්ලම දැනගන්න එපා ශ්වසනය කියන්නේ මොකක්ද කියලා.
ශ්වසනය. දැන් 11 පන්තියේ දරුවෙක්ගෙන් නම් ශ්වසනය කියන්නේ මොකක්ද ඇහුවා? ආශ්වාස ප්‍රශ්වාස කිරීම තමයි ශ්වසනය කියන්නේ. ඒතකොට ගැඩවිලා ශ්වසනය කරනවා. නමුත් ගැඩවිලා ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ නැහැ. ශාක ශ්වසනය කරනවා. ශාක ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ නැහැ. එහෙනම් ශ්වසනය යනු ආශ්වාස ප්‍රශ්වාස කිරීම නොවේ. එහෙනම් මොකක්ද ශ්වසනය කියන්නේ කියලා බලන්න. අපිට ජීව ක්‍රියා කරන්න අවශ්‍යයි ශක්තිය. ජීව ක්‍රියා කරන්න අවශ්‍යයි ශක්තිය. ශක්තිය ලබා ගන්න අවශ්‍යයි ආහාර. අපි කිනම් ආහාරයක් ගත්තත් ඕකේ මූලික අවස්ථාව හරිත ශාක. දැන් යන්කෝ ඒ කතාවට ජීව ක්‍රියා කරන්නට ශක්තිය අවශ්‍යයි. ශක්තිය ලබා ගන්න ආහාර අවශ්‍යයි. අපි කිනම් ආහාරයක් ගත්තත් හරිත ශාක වලින් තමයි ආහාර ලැබෙන්නේ. හැබැයි හරිත ශාක වල තියෙන්නේ පුතේ සූර්ය ශක්තිය. මෙන්න මේ සූර්ය ශක්තිය මිනිසාට කෙලින්ම ගන්න බෑ. ඔන්න තැනට ආවා. ජීව ක්‍රියා කරන්නට ශක්තිය අවශ්‍යයි. ශක්තිය ලබා ගන්නට ආහාර අවශ්‍යයි. අපි කිනම් ආහාරයක් ගත්තත් හරක් මස් කෑවොත් හරක කන්නේ තනකොළ. අපි කිනම් ආහාරයක් ගත්තත් මූලික අවස්ථාව හරිත ශාක. හරිත ශාක වල තියෙන සූර්ය ශක්තිය නැත්නම් ආලෝක ශක්තිය. ඒ ශක්තිය අපිට කෙලින්ම ප්‍රයෝජනවත් ගන්න බෑ. එහෙමනම් හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කළා නිපද වූ ආහාරයි අපි ගන්න. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කරගන්නවා. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව. අපට අවශ්‍ය ශක්තිය ඇඩ්නොසින් ට්‍රයිෆොස්ෆේට්. අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව ශ්වසනයයි. දැන් බලන්න ශ්වසනය යනු කුමක්ද? ජීව ක්‍රියා කිරීමට ශක්තිය අවශ්‍ය වේ. ශක්තිය ලබා ගැනීමට ආහාර අවශ්‍ය වේ. අප කිනම් ආහාරයක් ගත්තත් එහි මූලික අවස්ථාව හරිත ශාකයකි. හරිත ශාක වල ඇත්තේ සූර්ය ශක්තියයි. එය අපට කෙලින්ම ප්‍රයෝජනවත් නොවේ. එසේනම් හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාවට ශ්වසනයයි කියනු ලැබේ. අයිතහ ගන්න මේම කිව්වහම මේක මං ස්නායු පද්ධතිය ඉගෙනුවා. ඔය ස්නායු පද්ධතිය ඉගෙනනකොට මං කිව්වා දේස් දෙකක් නාසය සම දිව කියලා. පණිවිඩ කාර්ය ටිකක් තියෙනවා. අපිට ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන් දේස් සහ දෙකක් විතරයි. දේස් දෙකක් විතරයි. මේ වයින් ගන්න වාර්තාව මස්තිෂ්ක අර්ධගෝලයේ තැන්පත් කරනවා. සමහර අයගේ හොඳට තැන්පත් වෙනවා. නමුත් තැන්පත් වෙච්ච එක නැවත මතක් කරනවාට කියනවා ස්මරණය කියලා. ස්මරණය වෙන්නේ නැත්තේ ඇයි? මෙන්න මේකයි රාක්කක පොත් අහුරලා තියෙනකොට ගණන් පොත්, විද්‍යාව පොත්, ඉංග්‍රීසි පොත්, සිංහල පොත් අහුරලා තියෙනවා නම් ළමයෙකුට ගණන් ප්‍රශ්නයක් ආවම ටක් ගාලා පොත ඇදලා ගන්න පුළුවන්. අර ක්‍රමවත් අහුරලා තියෙන හින්දා. අවුල් සහගත අවුල්ලා තියෙනවා නම් ගණන් පොත හොයනකොට ප්‍රශ්නෙත් මතක නෑ. ඒ වගේ මේ මොළයේ ගබඩා කරන විදිය මේක අධ්‍යාපන මනෝවිද්‍යාවෙන් කියන්නේ පියාජේගේ සංවර්ධන මනෝවිද්‍යාවෙන් මේ කියන්නේ ළමයාගේ මනස පිරිසිදු සුදු කඩදාසියකි. එහි සිතුවම් අනින්නා ගුරුවරයාය. එකවරම බොඳ වූ චිත්‍රයක් ඇඳිය යුතුය.
ඒ කියන්නේ ස්මරණය ගන්න නම් තැන්පත් කිරීම යහපත් වෙන්න ඕන ගුරුවරයාගේ. ඒක විවිධ ආකාරයේ ක්‍රම තියෙනවා. දැන් අපිට තර්කණය මේ යන්නේ. මොකද්ද ශ්වසනය කියන්නේ? ජීව ක්‍රියා කරන්න ශක්තිය ඕන. ශක්තිය ලබා ගන්න ආහාර ඕන. අපි කිනම් ආහාරයක් ගත්තත් ඒකේ මූලික අවස්ථාව හරිත ශාක. හරිත ශාක වල තියෙන ආලෝක ශක්තිය. අපට ආලෝක ශක්තිය කෙලින්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එහෙමනම් හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කරලා නිපද වූ ආහාරය අප ශරීරයේ තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව ශ්වසනයයි. right දැන් ලියන්න. ජීව ක්‍රියා කිරීමට ශක්තිය අවශ්‍ය වේ. ජීව ක්‍රියා කිරීමට ශක්තිය අවශ්‍ය වේ. ශක්තිය ලබා ගැනීමට ආහාර අවශ්‍ය වේ. අප කිනම් ආහාරයක් ගත්තද? අප කිනම් ආහාරයක් ගත්තද? එහි මූලික අවස්ථාව හරිත ශාකයකි. හරිත ශාක තුල ගබඩා වී ඇත්තේ සූර්යාගේ ආලෝක ශක්තියයි. එම ශක්තිය අපට කෙලින්ම ප්‍රයෝජනවත් නැත. ශ්වසනයේදී කරන්නේ හරිත ශාක ආලෝක ශක්තිය ගබඩා කර නිපද වූ ආහාරයෙන් අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමකි.
අනුමාතෘකාව ශ්වසනය රතු පෑනෙන් ලියන්න. රතු පෑනෙන් හරිත ශාක ආලෝක ශක්තිය ගබඩා කර හරිත ශාක ආලෝක ශක්තිය ගබඩා කර නිපද වූ ආහාරයෙන් හරිත ශාක ආලෝක ශක්තිය ගබඩා කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කරගැනීමේ ක්‍රියාව ශ්වසනය නම් වේ. දැන් ආයසරයක් අහගන්න. ජීව ක්‍රියා කරන්න ශක්තිය අවශ්‍යයි. ශක්තිය ලබා ගන්න ආහාර අවශ්‍යයි. කිනම් ආහාරයක් ගත්තත් මූලික අවස්ථාව හරිත ශාක. හරිත ශාක තුල තියෙන්නේ සූර්ය ශක්තිය. අපිට ඒක කෙලින්ම ප්‍රයෝජනවත් නැහැ. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව ශ්වසනයයි. ශ්වසන ක්‍රියාව කර ගැනීමට එකමුතු වී ක්‍රියා කරන බාහිර නාස් විවර නාස් කුහරය ග්‍රසනිකාව ශ්වාසනාලය ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත පෙනහළු යන අවයව සමූහය මිනිසාගේ ශ්වසන පද්ධතියයි. දැන් අහන්න. ඉහත කී ශ්වසන ක්‍රියාව කර ගැනීමට එකමුතු වන බාහිර නාස්සිවර නාස් කුහර ග්‍රසනිකා ශ්වාසනාල ශ්වාසනාලිකා අනුශ්වාසනාලිකා ගර්ත පෙනහළු යන ඒවායින් සැදුම්ලත් පද්ධතිය මිනිසාගේ ශ්වසන පද්ධතියයි. ලියන්න අනුච්ඡේදයකින් සාමාන්‍ය පෑනින් ඉහත ශ්වසන ක්‍රියාව කර ගැනීමට එකමුතු වී ක්‍රියා කරන ගැලීම් සටහන ගහගන්න මං කියන්නම්. බාහිර නාස් විවර ඊතලයක් නාස් කුහරය ඊතලයක් ග්‍රසනිකාව ඊතලයක් ශ්වාසනාලය ඊතලයක් ශ්වාසනාලිකා
श्वासनालिका ඊතලයක් අනුශ්වාස නාලිකා ශාඛා अनुश्वास नालिका शाखा ඊතලයක් ගර්ත ඊතලයක් පෙනහළු යන අවයව වලින් සැදුම්ලත් පද්ධතිය මිනිසාගේ ශ්වසන පද්ධතිය සැදුම්ලත් පද්ධතිය මිනිසාගේ ශ්වසන පද්ධතිය ආයිබුලින්න බලන්න ඉහත ක්‍රියාව කර ගැනීමට එකමුතු වී ක්‍රියා කරන බාහිර නාසිවර ඊතලයක් නාස්කුහරය ඊතලයක් ග්‍රසනිකාව ඊතලයක් ශ්වාසනාලය ඊතලයක් අනුශ්වාස නාලිකා ඊතලයක් अनुश्वास नालिका शाखा ඊතලයක් ගර්ත ඊතලයක් පෙනහළු යන අවයව වලින් සැදුම්ලත් පද්ධතිය මිනිසාගේ ශ්වසන පද්ධතියයි හරි දැන් බලන්න ඕනේ අපි බාහිර ශ්වසනය යනු කුමක්ද බාහිර ශ්වසනය යනු කුමක්ද මේ බලන්න C6H12O6 කියන්නේ හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කරලා නිපද වූ ආහාර හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කරලා මම මෙහෙම කියන්නම්කෝ හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කරලා නිපද වූ ආහාරයක් තමයි ග්ලූකෝස් කියන්නේ හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයක් තමයි මේ තියෙන්නේ ඒකෙන් අප ශරීරයේ තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කරගන්නවා ATP අපට අවශ්‍ය ශක්තිය මුක්ත කරගන්න මේ ශක්තිය මුක්ත කරද්දී මේ ආහාර ඔක්සිකරණය කරන්න ඕනේ ඒ සඳහා බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගන්න ඕනේ ආහාර ඔක්සිකරණය කරාම ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ඇති වෙනවා ඒවා නැවත බාහිර වායුගෝලයට පිට කරන්න ඕනේ බාහිර වායුගෝලයක් සම්බන්ධ කරගෙන කරන්නා වූ මේ ශ්වසනයට කියනවා බාහිර ශ්වසනය කියලා ආයන් හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේදී එම ආහාර ඔක්සිකරණය කළ යුතුයි මේ සඳහා බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගත යුතුයි ඔක්සිකරණය කිරීමේදී ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ඇති
ඒවා බාහිර වායුගෝලයට ඉවත් කළ යුතුයි. බාහිර වායුගෝලයට සම්බන්ධ කරගෙන කරන්නා වූ මෙම ශ්වසනය බාහිර ශ්වසනය නම් වේ. හිත පොත කියවලා බලන්න හොඳට තේරෙයි. ආයි අහන්නකෝ. හරිත ශාක ආලෝක ශක්තිය ගැප් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේදී බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගත යුතුයි. මෙම ක්‍රියාවේදී ශක්තියට අමතරව ඇතිවන කාබන් ඩයොක්සයිඩ් ජලය බාහිර වායුගෝලයට පිට කළ යුතුයි. බාහිර වායුගෝලයට සම්බන්ධ කරගෙන කරන්නා වූ මෙම ශ්වසනය බාහිර ශ්වසනයයි. මිනිසා බල්ලා බලලා වැනි සතුන් බාහිර ශ්වසනයේදී වාතය ලබා ගන්නා ක්‍රමය ආශ්වාසය නම් වේ. බාහිර ශ්වසනයේදී වාතය පිට කරන ක්‍රමය ප්‍රශ්වාසය නම් වේ. එසේනම් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අනු සමහර සතුන් බාහිර ශ්වසනයේදී වාතය ලබා ගන්නා සහ පිට කරන ක්‍රමේ පමණයි. එනම් ආශ්වාස ප්‍රශ්වාස කිරීම කියන්නේ ශ්වසනය නෙවෙයි. ගැඩවිලා ආශ්වාස කරන්නේ නැහැ විසරණය කරනවා. ප්‍රශ්වාස කරන්නේත් නැහැ විසරණය කරනවා. දැන් මං කියපු සාරාංශය ආපහු ගමු. බාහිර ශ්වසනය. මේවා කියවන්න ඕනේ මේ විදිහට. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේදී එම ආහාර ඔක්සිකරණය කළ යුතුයි. මේ සඳහා බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගත යුතුයි. ඔක්සිකරණය කිරීමේදී ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ඇති ඒවා නැවත බාහිර වායුගෝලයට පිට කළ යුතුයි. බාහිර වායුගෝලයට සම්බන්ධ කරගෙන කරන්නා වූ මෙම ශ්වසනය බාහිර ශ්වසනය නම් වේ. මිනිසා බල්ලා බලලා වැනි දියුණු සතු බාහිර ශ්වසනයේදී වාතය ලබා ගන්නා ක්‍රමය ආශ්වාසය වන අතර පිට කරන ක්‍රමය ප්‍රශ්වාසය. එසේනම් ආශ්වාස ප්‍රශ්වාස කිරීම යනු ශ්වසනය නොවේ. ශ්වසනයේදී වාත උමාරු කරගන්නා සමහර ජීවීන්ගේ ක්‍රම පමණි. සමහර ජීවීන් මේවා විසරණය මගින් කරගන්න. right දැන් ලියමු. හරිත ශාක අනුමාත්‍රිකාව බාහිර ශ්වසනය. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේදී එම ආහාර ඔක්සිකරණය කළ යුතුයි. එම ආහාර ඔක්සිකරණය කළ යුතුයි. මේ සඳහා බාහිර වායුගෝලයෙන් ඔක්සිජන් ලබා ගත යුතුයි.
එහිදී ශක්තියට අමතරව කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ඇති වේ. ඒවා නැවත බාහිර වායුගෝලයට ඉවත් කළ යුතුය. බාහිර වායුගෝලයක් සම්බන්ධ කරගෙන කරන මෙම ශ්වසනය බාහිර වායුගෝලයක් සම්බන්ධ කරගෙන කරන මෙම ශ්වසනය බාහිර ශ්වසනය නම් වේ. මිනිසා බල්ලා බලලා වැනි සතුන් බාහිර ශ්වසනයට බාහිර ශ්වසනයට වාතය ලබා ගන්නා ක්‍රමය ආශ්වාසය වන අතර වාතය පිට කරන ක්‍රමය ප්‍රශ්වාසයයි. එසේනම් ආශ්වාස ප්‍රශ්වාස කිරීම යනු ශ්වසනය නොවන බවත් ආශ්වාස ප්‍රශ්වාස කිරීම යනු ශ්වසනය නොවන බවත් එය සමහර ජීවීන්ගේ ශ්වසනයේදී වාත හුවමාරු කරන ක්‍රමයක් බවත් පැහැදිලිය. ගැඩවිලා වැනි සතුන්
මෙම වාතු හෝමාරුව කරන්නේ විසරණයෙන් right දැන් ඒකත් හරි දැන් ඊළඟට බලන්න හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපදවනු ලබන ආහාරයෙන් අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කරනවා නම් ඒකට නමක් කියනවා සෛලීය ශ්වසනය කියලා. දැන් බලමු හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරය තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීම ශ්වසනය. නමුත් හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව සෛලීය ශ්වසනය. මෙම ක්‍රියාව ඔක්සිජන් වායුව සහිත විට ස්වායුවද ඔක්සිජන් වායුව රහිත විට නිර්වායුවද කළ හැකිය. දැන් අහගන්න. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව සෛලීය ශ්වසනය. මෙම ක්‍රියාව ඔක්සිජන් සහිත විට ස්වායුවද ඔක්සිජන් සහිත රහිත විට නිර්වායුවද කළ හැකියි. ස්වායුව කළද නිර්වායුව කළද ශ්වසනයේ ප්‍රථම අවධිය ආරම්භ වන්නේ නිර්වායුවයි. ඒ අවධියට නමක් කියනවා ග්ලයිකොලිසි අවධිය කියලා. ඔන්න අහගන්නකො මේ කියන කතාව. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව සෛලීය ශ්වසනයයි. මෙම ක්‍රියාව ඔක්සිජන් සහිත විට ස්වායුවක් ඔක්සිජන් රහිත විට නිර්වායුවක් කළ හැකියි. ස්වායුව කළද නිර්වායුව කළද ශ්වසනය ආරම්භ වන්නේ නිර්වායුවයි. ඒ අවධිය ග්ලයිකොලිසියයි. ග්ලයිකොලිසියේදී ඇතිවෙන අම්ල ජාතියක් පයිරුවික් අම්ලය. පයිරුවික් අම්ලය. මෙන්න මේ පයිරුවික් අම්ලයට ඔක්සිජන් ලැබුණොත් පයිරුවික් අම්ලයේ සිට්‍රික් අම්ලයේ බවට පත් වෙලා ස්වායු ශ්වසනය ආරම්භ වෙනවා. පයිරුවික් අම්ලයට ඔක්සිජන් නොලැබුණොත් පයිරුවික් අම්ලයේ පත් වෙන්නේ ලැක්ටික් අම්ලයේ බවට. එතකොට ගිරි වැටෙනවා, කෙල්ල පෙරලනවා මිසක් ශක්තිය උපදින්නේ නැහැ. හරි වැදගත් ටිකක් පුතේ කිව්වේ. ඔහොම හොඳට අහගන්න. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව සෛලීය ශ්වසනයයි. මෙම ක්‍රියාව ඔක්සිජන් සහිත නම් ස්වායු ශ්වසනයේ ලෙසත් ඔක්සිජන් රහිත නම් නිර්වායු ශ්වසනයේ ලෙසත් සිදුවේ. ශ්වසනයේ ස්වායුව කළද නිර්වායුව කළද එහි ප්‍රථම අවධිය ආරම්භ වන්නේ නිර්වායුවයි. එම අවධිය ග්ලයිකොලිසියයි. ග්ලයිකොලිසියේදී පයිරුවික් අම්ලයේ සෑදී. මේට ඔක්සිජන් ලැබුණොත් පයිරුවික් අම්ලයේ සිට්‍රික් අම්ලයේ බවට පත් ස්වායු ශ්වසනය සිදුවන අතර ඔක්සිජන් වායුව නොලැබුණොත් පයිරුවික් අම්ලයේ ලැක්ටික් අම්ලයේ බවට පත් වේ. හිරි වැටීම, කෙන්ඩ පෙරලීම ඇති වෙනවා. හැබැයි ශාක නිර්වායු ශ්වසනයේදී ලැක්ටික් නෙවෙයි හදන්නේ. ශාක නිර්වායු ශ්වසනයේදී හදන්නේ
C2H5OH එවත් එතිල් ඇල්කොහොල් මද්‍යසාරය ඒකයි ඔය පළතුරු දාලා මද්‍යසාර පෙරන්නේ දැන් අහගන්න කියන එක හොඳට මේමයි විවිධ ක්‍රමයේ විවිධ මුහුණුවර ගත්තු සම්මන්ත්‍රණ තියෙනවා දැන් අවුරුදු 50ක කාලයක් දැන් බලනකොට මම අවුරුදු 45ක කාලයක් ඉන් මං හරියටම කියන්නේ 22යි 32යි 56යි අවුරුදු 42ක විතර කාලයක් මම මේ ගුරු වෘත්තියේ ඉන්න. එතකොට අපි දන්නවා මෙන්න මේ කාලවකවානුවේ ළමයා කොයි තැනටද අපි ගෙනියන්න ඕනේ. එතකොට විභාගෙට කිට්ටුව දැනුමෙන් පෝෂණය කරනවා ඇරෙන්න බාහිර වටපිටාවේ තියෙන යම් දේවල් තියෙන ඒවා කියලා බොළඳ කරුණු වලින් ළමයාගේ මනස පුරවන එකේ තේරුමක් නැහැ. ඒ නිසා මේ සම්මන්ත්‍රණ විශේෂ කරුණු වලටම ගොනු කරලා තියෙනවා. මේක වටිනාකම තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට විභාගයට ගියාට පස්සේ ප්‍රශ්න පත්‍රය එනකොට ශ්වසනයේ මුල්ම අවධිය වන්නේ කියලා හැමෙනකොට ග්ලයිකොලිසියම කියලා එනවා. එතකොට ඔන්න නිර්වායු ශ්වසනයේදී ඇතිවන අම්ලය වන්නේ අන්න ලැක්ටික්. ස්වායු ශ්වසනයේදී ඇතිවන අම්ලය වන්නේ අන්න සිට්‍රික්. ශාක නිර්වායු ශ්වසනයේදී හදන්නේ අන්න එතිල් ඇල්කොහොල්. දැන් මේ දවස්වල මම ඔයගොල්ලන්ට අපේ ළමයින්ට නිතරම දාගෙන යනවා ඔය විද්‍යා වැඩසටහනක්. වෛද්‍යවරු දෙන්නෙක්. ඒ කියන්නේ නෝනායි මහත්තයයි දෙන්නම වෛද්‍යවරු. මගෙන් ඉගෙනගත්තු ළමයි ඒ දෙන්න නිතරම ඔයගොල්ලන්ට මේ දානේව මම ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්සලා තියෙනවා. එයා මට මේ ඊයේ පෙරේදත් දෙව්වා. ඒ දවස්වල O level වලට තිබුණ ඩිස්ටින්ක්ෂන් එක. මට එවල තියෙනවා සාමාන්‍ය පෙළ පන්තිවලදී විද්‍යාව විෂයේ ඩී සාමර්ථ්‍යයක් ලබා ගන්න මඟ පෙන්වූ නිසා අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ ළමයා විද්‍යාව පැත්තට බරුනේ මගේ. ඊළඟට තව එකක් කියලා තියෙනවා මේ මාව ඇගීම ඔබතුමා මට කරපු මහා මලක් විදිහට මම පිළිගන්නවා කියලා. මොකද තව එකක් තියෙනවා යායල විද්‍යාත්මක හේතු පන්තියෙන් තමයි අපි යහට හැරුණේ කියලා. ඒතකොට ඒ O level වලදී ළමයි හැරෙන්න ඕනේ. ඒක නියම විදියට ගිය නිසා අපිට ඇත්තටම හරි අගයක් තියෙනවා. ඒගොල්ලන් ඉතින්ද ගිහිල්ලා ඒක අගය කරනකොට හරි වටිනවා. ඕන අද ලිපියක් දැම්ම එයා ગેස්ට්‍රයිටිස් කියලා මම ඒකත් දැම්මා. ඔය කලින් වකුගඩු රෝග ගැන දැම්මා. ඒකත් මම දැම්මා. ඒ විදිහට යාළුවා මම දැන් ඊපෙර දෙකවා මේ මේ දේවල් ගැන ටිකක් කියන්න කියලා. ඉතින් ඔයගොල්ලන් එතනට යනවා මට බලන්න බෑ. ඒ කියන්නේ මට අවුරුදු 22ක කාලේ වගේ තමයි මේ ළමයි මගේ ඉගෙන ගත්තේ. අද හොඳ වෛද්‍යවරු. ඔයගොල්ලෝ එතනට එනකොට මට දකින්න බෑ. නමුත් ඔයගොල්ලෝ එතෙන්ට එන්න ඕනේ. ඒක ගෙන්න ගන්න තමයි අපේ උනන්දුයි. දැන් මෙහෙම ඒවා කිව්වහම පුතේ මේක නෝට් එක මම දෙනවා තමයි. නමුත් නෝට් එකේ මුල හරිය කියවගෙන යනකොට අද හරිය මතක් වෙන්න ඕනේ. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරේ අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීම සෛලීය ශෝධනයයි. ඒ ඔක්සිජන් වායුව සහිතව ස්වායුව. ඔක්සිජන් වායුව රහිතව නිර්වායුවද කළ හැකියි. ශ්වසනයේ ස්වායුව කළද නිර්වායුව කළද මුල්ම අවධිය ආරම්භ වන්නේ වාතයේ ස්වල්පයක් හෝ නොමැතිව නිර්වායුවය. ශ්වසනයේ මුල්ම අවධිය ග්ලයිකොලිසියයි. ග්ලයිකොලිසියේදී හැදෙනවා පයිරුවික් අම්ලය. ඔක්සිජන් ලැබුණොත් පයිරුවික් අම්ලයේ සිට්‍රික් අම්ලයේ බවට පත් වෙලා එතන යහට යන්නේ ස්වායු ශ්වසනය. ඔක්සිජන් නොලැබුණොත් ලැක්ටික් අම්ලයේ බවට පත් වෙලා එතන යහට යන්නේ නිර්වායු ශ්වසනය. හැබැයි සත්තුන්ගේ තමයි ලැක්ටික් අම්ලය හැදෙන්නේ. ශාකවලේ එතිල් ඇල්කොහොල්. එකපාරක් විභාගෙ ලැබුවා පරණ සිලබස් එකේ. දුරදිවීමේ තරගයට සහභාගී වූ ටිකිරි දහඩිය පෙරමින් හති හලමින් ක්‍රීඩිකාවන්ගේ වේදිකාරයට පැමිණියේ. ඇගේ පාදයේ කෙන්ඩා පෙරලී තිබෙන දුටු ගුරුවරයා ග්ලූකෝස්
දියකර බොන්නටදී පාදයේ සම්බාහනය කළේ කියලා විස්තරයක් දීලා අහනවා හති දැම්මේයි කියලා. මෙන්න මේකයි. ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න ආශ්වාස වේගය ඉහළ දැම්මා. ඇතිවන කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප පිට කරන්න ප්‍රශ්වාස වේගය ඉහළ දැම්මා. ක්ෂණික ශක්තිය මදි වුණා. වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කළා. ආශ්වාස ප්‍රශ්වාස වේගයේ එක්තරා සීමාවක් පැනනහම එයාට කටින් ආශ්වාස ප්‍රශ්වාස කරන්න වෙයි. අන්න හතිය ඇල්ලුවා. ඊට පස්සේ කොහොමද දහදිය පෙරුවේ? ශ්වසනයෙන් ශක්තිය මුක්ත කරනකොට කොටසක් තාපේ. ඒ තාපේ නිසා දාඩිය දැම්මා. කොහොමද අහනවා කෙල්ල පෙරළුනේ? ආශ්වාස ප්‍රශ්වාස කළා ඔක්සිජන් ගත්ත මදි වුණා. හති හරලා ඔක්සිජන් ගත්ත මදි වුණා. ඔක්සිජන් නැතුව නිර්වාය සිස්ටම් කළා කකුලේ ලැක්ටික් අම්ලය ඇති වුණා. කිරි වැටුණා කෙල්ල පෙරළුණා. දැන් අහනවා මසාජ් කළේ ඇයි? මසාජ් කරාම එතනට ඉක්මනින් ඔක්සිජන් එනවා. ආම ලැක්ටික් ආයි පයිරුවික් කියලා පයිරුවික් ආයි සිට්‍රික් වෙනවා. එතකොට ඒක මම කියා දෙනවා ශ්වසනය ඉවර වෙනකොට. රයිට් ලියන්න නතන. අනුමාත්‍රකාව සෛලීය ශ්වසනයේ සහ ශ්වසනයේ ආරම්භක අවස්ථාව. හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් හරිත ශාක ආලෝක ශක්තිය ගැබ් කර නිපද වූ ආහාරයෙන් අප ශරීරයේ සෛල තුලදී අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීම දැන් රතු පෑන් මේ වචන ලියන්න. සෛලීය ශ්වසනයයි අපට අවශ්‍ය ශක්තිය මුක්ත කර ගැනීමේ ක්‍රියාව රතු පෑනෙන් දැන් ලියන්න සෛලීය ශ්වසනයයි. දැන් අලුත් ඡේදයකින් සාමාන්‍ය පෑන. ශ්වසනයේදී ආහාර ඔක්සිකරණය කිරීමට ඔක්සිජන් වායුව ලබා ගනී නම් එය ස්වායු ශ්වසනයයි. ඔක්සිජන් ලබා නොගනී නම් එය නිර්වායු ශ්වසනයයි. ශ්වසනය ස්වායුව කළද නිර්වායුව කළද ශ්වසනය ස්වායුව කළද නිර්වායුව කළද එහි
ප්‍රථම අවධිය සිදුවන්නේ නිර්වායුවයි. එහි ප්‍රථම අවධිය සිදුවන්නේ නිර්වායුවයි. ඒ කියන්නේ වායුව නැතුව. මෙම අවධිය රතු පෑනෙන් ලියන්න ග්ලයිකොලිසි අවධියයි. මෙම අවධිය රතු පෑනෙන් ලියන්න ග්ලයිකොලිසි අවධියයි. ආයිත් අලුත් ඡේදයක ග්ලයිකොලිසියේදී පයිරුවික් අම්ලය ඇතිවේ. පයිරුවික් අම්ලය ඇතිවේ. පයිරුවික් අම්ලයට ඔක්සිජන් වායුව ලැබුණොත් පයිරුවික් අම්ලය සිට්‍රික් අම්ලයේ බවට පත්ව පයිරුවික් අම්ලයේ සිට්‍රික් අම්ලයේ බවට පත්ව ස්වායු ශ්වසනය ආරම්භ වේ. පයිරුවික් අම්ලයට ඔක්සිජන් නොලැබුණොත් පයිරුවික් අම්ලය ලැක්ටික් අම්ලයේ බවට පත්ව නිර්වායු ශ්වසනය ඇති වී එහිදී ලැක්ටික් අම්ලය නිසා කිරිවැටීම කෙල්ලා පෙරලීම ඇති වී ශාක නිර්වායු ශ්වසනයේදී එතිල් මධ්‍යසාරය ඇති වී ඔය පළතුරු වගේ දේවල් නිර්වායු ශ්වසනයට දාලා එතිල් ඇල්කොහොල් හදලා තමයි අර මිනිස්සු පෙරන්නේ කසිප්පු වරෙමේ කියලා හදන්නේ අන්න ඒවා. හරි? ඒ ගැන වැඩි විස්තර ඕන නම් අර සරාගෙන් අහගත්තාම කසිප්පු පෙරන්නේ හරි කියලා දෙයි. හරි? මිනිසාගේ ශ්වසන පද්ධතියේ දැන් අවයව ටික ඉගෙන ගන්න යන්න. මිනිසාගේ ශ්වසන පද්ධතිය බාහිර නාස් විවර දෙකක් මගින් බාහිර නාස් විවර දෙකක් මගින් බාහිර වායු වලට විවෘත වෙනවා. ඔය නාස් විවර දෙක නාස් ආවාරයේ කියන කාටිලේජීමේ බැම්මකින් බෙදෙනවා. නාස් ආවාරයේ කියන කාටිලේජීය බැම්මකින් බෙදෙනවා. මස් කෑල්ලක් තරම් මුරුදුත් නැහැ, අස්තියක් තරම් හයියක් නැහැ. කාටිලේජ්.
නාස් ආවාරය කියන කාටිලේජීය බැම්මකින් බෙදිලා නාස් කුහර දෙකක් ආකාරයෙන් ශරීර අභ්‍යන්තරයට ගමන් ගන්නවා. ඔන්න දැන් කතාවට එන්නේ. මිනිසාගේ ශ්වසන පද්ධතිය බාහිර නාස්සිවර දෙකක් මගින් බාහිර වායුගෝලයට විවෘත වෙනවා. ඒක නාස් ආවාරය නම් කාටිලේජීමය බැම්මකින් බෙදිලා නාස් කුහර දෙකක් ආකාරයෙන් ශරීර අභ්‍යන්තරයට ගමන් කරනවා. මේ නාස් කුහර දෙක තුල රෝම ශ්ලේෂ්මල ආග්‍රාණ කණ්ඩිකා තියෙනවා. රෝම ශ්ලේෂ්මල සහ ආග්‍රාණ කණ්ඩිකා තියෙනවා. දැන් බලන්න මිනිසාගේ ශ්වසන පද්ධතිය බාහිර නාස්සිවර දෙකක් මගින් බාහිර වායුගෝලයට විවෘත වේ. එම නාස්සිවර දෙක නාස් ආවාරය නම් කාටිලේජීමය බැම්මකින් බෙදී නාස් කුහර දෙකක් ආකාරයෙන් ශරීර අභ්‍යන්තර ගමන් කරයි. මෙම නාස් කුහර දෙක තුල රෝම ශ්ලේෂ්මල සහ ආග්‍රාණ කණ්ඩිකා තියෙනවා. හැබැයි ශ්ලේෂ්මලයෙන් රෝම තෙමිලා පවතී. ආග්‍රාණ කණ්ඩිකා මත හැම වෙලේම ශ්ලේෂ්මලයේ තියෙනවා. බලමු මේගොල්ලෝ එකට ඉඳන් මොකද්ද කරන්නේ කියලා. අපි ගාලා හුස්ම ගන්න. හුස්ම ගත්තාම දැන් අපි හිතමු සුදු පාට නූලක් දූවිලි ගොඩක් කොට ඇදගෙන ගිහිල්ලා බැලුවොත් දූවිලි පාට වෙලා තියෙනවා. සුදු පාට නූල තෙමලා ඇදගෙන ගියොත් තෙම මඩ පාට වෙලා පේනවා. අන්න රෝම ශ්ලේෂ්මලයෙන් දැවටිලා තියෙනවා. අපි ආග්‍රහණය කරන වාතයේ දූවිලි වැනි අපද්‍රව්‍ය අංශ තිබුණොත් ශ්ලේෂ්මලයේ ගැවසීගත් රෝමවල මේවා රැඳෙනවා. ඊළ ගඳ සුවඳ සහිත වාතයක් ආපු ගමන් ආග්‍රහණ කණ්ඩිකා වලින් ශ්ලේෂ්මලයේ දිය වෙනවා. ආග්‍රහණ කණ්ඩිකා වලින් ගඳ සුවඳ අල්ලගන්න. පක්ෂීන්ට ආග්‍රහණ කණ්ඩිකා නැහැ. ගඳ සුවඳ තේරෙන්නේ නැහැ පක්ෂීන්ට. ගඳ සුවඳ තේරෙන්නේ කිවි කියන පක්ෂියට විතරයි. ආග්‍රහණ කණ්ඩිකා තියෙන්නේ කිවිට විතරයි. දැන් රෝම මත ශ්ලේෂ්මලයේ තියෙන දූවිලි වගේ අපද්‍රව්‍ය අංශ රැඳෙනවා. ශ්ලේෂ්මලයේ දිය වෙන වාතයේ තියෙන ගඳ සුවඳ ආග්‍රහණ කණ්ඩිකා වලින් අල්ලගෙන ආග්‍රහණ ස්නායුවේ මොළයට ගිහින් තියෙනවා. ඊළඟට මේ වායුගෝලීය වාතය තෙත් කරනවා මෙතන. තෙත් කරනවා විතරක් නෙවෙයි ශරීර උෂ්ණත්වය දක්වා රත් කරනවා. තෙත් කරනවා රත් කරනවා. ඊළඟට අපේ ශරීරයෙන් ශ්‍රාවයන් නිකුත් වෙන දන් තියෙනවනේ. ආශ්‍රය ශ්‍රාවය ඇස්තොලි. ආශ්‍රය ශ්‍රාවය ඇස්තොලි. යෝනි ශ්‍රාවය යෝනි මාර්ගී. ඔය තැන්වල තියන් දියරමේ ශ්‍රාව ගතියක් හැම වෙලේම තියෙනවා. ඔය නිරෝගී කෙනෙක්ගේ තමයි ඔය ශ්‍රාවය හැම වෙලේම තියෙන්නේ. ඒ දියර වලට පුළුවන් වෙලා තියෙනවා විස බීජ විනාශ කරන්න. අපේ ශරීරගත වෙන ආගන්තුක විස බීජ විනාශ කරන්න මේ ශ්‍රාවයන්ට පුළුවන්කමක් තියෙනවා. ඒක පරිරක්ෂණතාවය කියලා වෙනම කතාවක් තියෙනවා. දැන් මිනිසාගේ ශ්වසන පද්ධතිය බාහිර නාස්සිවර දෙකක් මගින් බාහිර වායුගෝලයට විවෘත වේ. ඒ නාස් ආවාරය නම් කාටිලේජීමය බැම්මකින් බෙදී නාස් කුහර දෙකක ආකාරයෙන් ශරීර අභ්‍යන්තරයට ගමන් කරයි. මේ නාස් කුහර දෙක තුල රෝම ශ්ලේෂ්මල සහ ආග්‍රහණ කණ්ඩිකා ඇති. දූවිලි වැනි අපද්‍රව්‍ය අංශයක් පැමිණියොත් ශ්ලේෂ්මලයෙන් තෙමී ඇති රෝම මත ඒවා රැඳී හොඳ පෙරීමේ ක්‍රමයක් ඇති. ගඳ සුවඳ සහිත වාතයක් පැමිණියොත් ශ්ලේෂ්මලයේ දියවි ආග්‍රහණ කණ්ඩිකා මගින් ප්‍රතිග්‍රහණය කරයි. එපමණක් නොව ආශ්වාස වාතයේ තෙත් කිරීමක් වායුගෝලීය උෂ්ණත්වය දක්වා ශරීර උෂ්ණත්වය දක්වා රත් කිරීමක් ශ්ලේෂ්මලයේ මගින් එහි ඇති බොහෝ විස බීජ විනාශ කිරීමක් නාස්කුහරෙදි කරනවා. කටින් හුස්ම ගන්න එපා කියන්නේ ඒකයි. නාස්කුහරය තුල තියෙනවා
ස්වභාවිකවම විස බීජ විනාශ කිරීමේ හැකියාව. right දැන් යම් කොටික ලියන්න. මාතෘකාව ලියන්න මෙහෙම මිනිස් ශ්වසන පද්ධතියක අවයව පිහිටීම. මිනිස් ශ්වසන පද්ධතියක අවයව පිහිටීම. එක මිනිසාගේ ශ්වසන පද්ධතිය බාහිර නාස් විවර දෙකක් මගින් බාහිර වායුගෝලයට විවෘත වේ. බාහිර වායුගෝලයට විවර වේ. මෙම නාස් කුහර දෙක තුල රෝම ශ්ලේෂ්මල සහ ආග්‍රහණ කණ්ඩිකා දැකිය හැකි. රෝම ශ්ලේෂ්මල සහ ආග්‍රහණ කණ්ඩිකා දැකිය හැකි. දුහුවිලි වැනි අපද්‍රව්‍ය අංශුවක් ශ්වසන පද්ධති ගත වීමට ගියොත් ශ්වසන පද්ධති ගත වීමට ගියොත් ශ්ලේෂ්මලයෙන් තෙමී ඇති රෝම මත වරහන් ඇතුලේ පක්ෂම කියලා දාගන්න. පක්ෂම රෝම මත රැඳෙන නිසා මනා පෙරීමේ ක්‍රියාවක් ඇත. ගන්ධ සුවඳ සහිත වායුවක් පැමිණියොත් ශ්ලේෂ්මලයේ දියවන නිසා ආග්‍රහණ කණ්ඩිකාවලින් ගන්ධ සුවඳ
පහසුවෙන් ප්‍රතිග්‍රහණය කරයි. එපමණක් නොව ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වය දක්වා ඉහළ නැංවීම තෙත් කිරීම විස බීජ නාශනය කිරීම නාස් කුහර තුලදී සිදු කරයි. හරි. ඔන්න දැන් බලන්න මිනිසාගේ ශ්වසන පද්ධතිය ඊළඟට මතක් පිටාම් කියන්න නැත්නම් පස්සේ කියන්න වෙන්නේ නැහැ. මේ සම්මන්ත්‍රණය තුලදී දැස් දෙකන් නාසය සම දිව කියන ඉන්ද්‍රියම උගන්වනවා. ඒක සමහර ආහාර මාර්ගපත්‍ය මේ ශ්වසන පද්ධතිය ඉවර වෙලා ඇහැ උගන්වන්න පුළුවන්. ඒක හරියට අල්ලගන්න. ඒකට ඉන්ද්‍රියන් ටිකත් ඔයත් එක්කම යනවා. දැන් බලන්න මිනිසාගේ ශ්වසන පද්ධතිය බාහිර නාස්‍යවර දෙකක් මගින් බාහිර වායු වලට විවෘත වුණා. ඒක තුළ රෝම ශ්ලේෂ්මල ආග්‍රාණ කණ්ඩිකා තිබුණා. ශ්ලේෂ්මලෙන් තෙමී ඇති රෝමයවත් පක්ෂමවල දූවිලි වැනි අපද්‍රව්‍ය රඳව ගත්තා. ශ්ලේෂ්මලේ දියුණා ගඳසුඳ සහිත වාතය ආග්‍රාණ කණ්ඩිකා වලින් අල්ලගත්තා. ආශ්වාස වාතයේ ශරීර උෂ්ණත්වය දක්වා රත් කළා. තෙත් කළා. විස බීජ විනාශ කළා. දැන් ඔය අංක 1 ඊළඟට මෙන්න මේ නාස්කුවර දෙක ආහාර මාර්ග පද්ධතියට ශ්වසන පද්ධතියට දෙකටම පොදු කුටීරය කියන ග්‍රසනිකාවට රිංග ගන්න. මොන අංක 2 දැන් බලන්න. නාස්කුවර දෙක ආහාර මාර්ග පද්ධතියට ශ්වසන පද්ධතියට දෙකටම පොදු ග්‍රසනිකාව නම් කුටීර රිංගා ගන්න. ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වෙනවා. ඉදිරියෙන් තියෙන මේ ඉස්සරහින් තියෙන නොහැකිලෙන සුළු ඍජු මේ රතු පාටින් පෙන්වන්නේ මේ නාලයේ ශ්වාස නාලය. පිටුපස්සෙන් තියෙන හැකිලෙන සුළු මාංශල මේ නාලයේ අන්නසෝත. එහෙනම් ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වෙනවා. ඉදිරියෙන් නැති නොහැකිලෙන සුළු ඍජු කාටිලේජී මේ නාලයේ ශ්වාස නාලය වන අතර පිටුපසින් නැති හැකිලෙන සුළු මාංශල මේ නාලයේ අන්නසෝතයයි. ශ්වාස නාලයත් අන්නසෝතයත් ආරම්භ වන තැන අපි ජීවිකාව නම් ව්‍යුහයක් තියෙනවා. අපි ජීවිකාව නම් ව්‍යුහයක් තියෙනවා. එයා මොකද කරන්නේ? බත්ගුලියක් ගිල්ලකොට ශ්වාස නාලය වහනවා. හුස්ම ගන්නකොට අන්නසෝතේ වහනවා. මෙයා මෙතන ඉඳගෙන මේක පාලනය කරනවා. අනිච්ඡාන්ගතෝ යා හුස්ම ගන්නකොට මෙයා වහනවා, බත් කනකොට මෙයා වහනවා. ඒ විදිහට මෙයා ඉන්නවා මෙතන. අපි ජීවිකාව. දැන් මෙන්න මේ ශ්වාස නාලයේ පළවෙනි කුටීරය. ශ්වාස නාලයේ පළවෙනි කුටීරය. ඒකට කියනවා ස්වරාලය කියලා. ඉස්සර ඔකට කිව්වේ විකාශකී. ශ්වාස නාලයේ පළවෙනි කුටීරයේ ස්වරාලයයි. මේ ස්වරාලයේ තියෙන ස්වර තන්තු. මේ ස්වර තන්තු කම්පණය වෙලා ශබ්දෝත්පාදනය කරනවා. ඊළඟට මේ ස්වරාලයේ තියෙන තයිරොයිඩ් කියන ග්‍රන්ථිය.
ද්විතීක ලිංග ලක්ෂණ පහළ කරනකොට තයිරොක්සින් කියන හෝමෝන එනවා. පිරිමි දරුවෝ ද්විතීක ලිංග ලක්ෂණ පහළ කරද්දී මේක ඉදිරියට නෙලාගෙන ඇවිල්ලා මෙතන වාත කම්පනය වැඩි කළා විපුලතාවයෙන් වැඩි කටහඬක් ඇති කරනවා. දැන් බලන්න නාස් පුවර දෙක ආහාර මාර්ග පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් දෙකටම පොදු කුටීරයේ රිංගා ගනී. ඒ ග්‍රසනිකාව. ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ. ඉදිරියෙන් නැති නොහැකිලෙන ඍජු කාටිලේජී මේ නාලයේ ශ්වාස නාලයයි. පිටුපසින් නැති හැකිලෙන සුළු මාංශල මේ නාලයේ අන්න ස්රෝතයයි. ශ්වාස නාලයත් අන්න ස්රෝතයත් ආරම්භ වන තැන ඇති. අපි ජීවිකාව මගින් ශ්වාස නාලයට වාතය ඇතුල් වීම සහ පිට කිරීමත් අන්න ස්රෝතයට ආහාර ඇතුල් වීමත් පාලනය කිරීමෙන් සිදු කරයි. ශ්වාස නාලයේ පළවෙනි කුටීරය ස්වරාලයේවත් විකාශකයයි. මේ ඇති ස්වර තන්තු කම්පනය වී ශබ්දෝත්පාදනය කරයි. මෙහි ඇති තයිරොයිඩ් නම් ග්‍රන්ථියේ තයිරොක්සින් ස්‍රාවය වී ද්විතීක ලිංග ලක්ෂණ පහළ කිරීමට අවශ්‍ය කාර්යයන්ද මෙහිදී ඉටු වේ. අංක 2 දැන් ලියා ගන්න. අංක 2. නාස් විවර 2 ශ්වසන පද්ධතියට ආහාර මාර්ග පද්ධතියට දෙකටම පොදු. ග්‍රසනිකාව නම් කාටිලේජීමය කුටීරයට ඇතුල් වේ. කුටීරයට ඇතුල් වේ. ග්‍රසනිකාවෙන් නාල දෙකක් ආරම්භ වේ. ඉදිරියෙන් ඇති නොහැකිලෙන සුළු ඉදිරියෙන් නැති නොහැකිලෙන සුළු ඍජු ඉදිරියෙන් නැති නොහැකිලෙන සුළු ඍජු කාටිලේජීමය නාලය ශ්වාස නාලයයි. පිටුපසින් ඇති හැකිලෙන සුළු මාංශලමේ නාලය අන්න ස්රෝතයයි. මේවා ආරම්භ වන තැන ඇති
අපි ජීවිකාව මගින් ශ්වාසනාලයට වාතය ඇතුල්වීම සහ පිටවීමත් අන්න ස්රෝතයට ආහාර ඇතුල්වීමත් සංවිධානය කරයි. ඒ කියන්නේ බත් ගින්නකොට ශ්වාසනාලය වහනවා. තා පොඩ්ඩයි ලියන්න තියෙන්නේ අනුච්ඡේදයකින් ශ්වාසනාලයේ පළමු කුටීරය ශ්වාසනාලයේ පළමු කුටීරය ස්වරාලයයි වරහන් ඇතුළේ විකාශකය ස්වරාලයයි මෙහි ඇති ස්වර තන්තු කම්පනය වී ශබ්ද උත්පාදනය කරන අතර මෙහි ඇති ස්වර තන්තු කම්පනය වී ශබ්ද උත්පාදනය කරන අතර තයිරොයිඩ් නම් ග්‍රන්ථිය මගින් ද්විතීයක ලිංග ලක්ෂණ පහළ කිරීමේදී තයිරොක්සීන් ස්‍රාවය කරයි. තයිරොක්සීන් ස්‍රාවය කරයි. හරි. දැන් පොඩ්ඩක් බලන්න. මෙන්න මේ ශ්වාසනාලය මේ ඉස්සරහින් තියෙන මෙන්න මේ ශ්වාසනාලය මෙහෙමයි ඕකේ හැඩය. අපි ගමුව හොඳම උදාහරණේ කෝණමානේ. කෝණමානේ පැත්තක් පැතලිනේ. කෝණමානේ දිග නලයක් කියලා හිතන්නකො. දැන් හරියට හරි. පිටුපස්සේ පිටිය පැතලි. ඉස්සරහා පිටිය විතරයි ඔය රවුම්. එහෙමනම් ශ්වාසනාලය කාටිලේජීමයව සෑදී තිබීමත් ශ්වාසනාලයේ වී අකුරේ හැඩැති කාටිලේජීය මුඩු වලින් ඝනකම් වී තිබීමත් පිටුපස බිත්තිය පැතලි වී පැතලි බිත්තිය මත මස්වැදලි වැඩි ඒ මත අන්න ස්රෝතයේ පිහිටීමත් නිසා අන්න ස්රෝතයේ ක්‍රමාකුංචන තරංග ධාරාව මගින් ශ්වාසනාලයට බලපෑම් කරන්න බෑ. පිටිපස්සේ තියෙන නාලයේ මෙහෙම වුණා කියලා ශ්වාසනාලයේ මෙහෙම වුණොත් අපිට හුස්ම ගන්න වෙන්නේ. එහෙමනම් බලන්න. ශ්වාසනාලය කාටිලේජීමේ සෑදී තිබීම වී අකුරේ හැඩති කාටිලේජීය මුදු වලින් ඝනකම් වී තිබීම පිටුපස බිත්තිය පැතලි වී ඒ මත මස්වැදලි වැඩි ඒ මත අන්න ස්රෝතයේ තිබීම යන හේතු මත අන්න ස්රෝතයේ ක්‍රමාකුංචන තරංග ධාරාව ශ්වාසනාලයට බලපෑමක් ඇති කරන්නේ නැත. ආයිත් අහගන්න. ශ්වාසනාලය කාටිලේජීමයව සෑදී තිබීමත් වී අකුරේ හැඩති කාටිලේජීය මුඩු වලින් ඝනකම් වී තිබීමත් පිටුපස බිත්තිය පැතලි වී පැතලි බිත්තිය මත මස්වැදලි පිහිටා ඒ මත ශ්වාසනා අන්න ස්රෝතයේ පිහිටීමත් නිසා
අන්න ස්රෝතේ ක්‍රමාකුංචන තරංග ධාරාව ශ්වාසනාලයට බලපෑම් නොකරයි. ඊළඟට පුතේ ශ්වාසනාලය ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම උඩහට තියෙන රෝම જાතියක්. හරියට මේ දලගුවෙක්ගේ මවිල් වගේ රෝම જાතියක් තියෙනවා. මේවට කියනවා පක්ෂ්ම කියලා. අපි හයියෙන් හුස්ම ගත්තා. රොඩක් ගියා යා බේරුණා මේ රෝම වලින්. එයා රෝම වලින් බේරලා ග්‍රසනිකාවට ආවා. ග්‍රසනිකාවේදී ඔබ ඔබනවා අර එහා පැත්තේ තියෙන අන්න ස්රෝතේ රෝණ ජරාවක් එහේ આવන්න පුළුවන්. අන්න ස්රෝතේ ඔබා ගන්නත් බැරි වුණා. බැරි වෙලා හරි මේ රොඩ රිංගුවා කියන ශ්වාසනාලි. දැන් බලන්න රෝම වලින් බේරුණා. ග්‍රසනිකාවේදී අන්න ස්රෝතයක් ගියේ නැහැ. කොහොම හරි වෙන්න කියන්නේ මේක ඇතුළේ. මේකේ මේ පක්ෂම කට්ටල උඩ එක ඇදලා නම් යට එක වැහිලා. ඒක වැහිලා නම් ඊළඟ එක ඇදලා. ඔහොම බලනකොට කොහේ හරි පක්ෂමේක රොඩ වදිනවා. පක්ෂමේක වැදුනා ගමන් වේගවත් වාත ධාරාවක් උඩහට එනවා. කටින් පිනොත් කැස්ස නාසයෙන් පිනොත් කිවිසුම. කැස්සෝ කිවිසුමේ රොඩු විස වෙනවා. ඒ නිසා මනා පෙරීමේ ක්‍රියාවක් තියෙනවා මේ ශ්වාසනාලි. ලියන්න මෙහෙම තුන්වෙනි කරුණ. ශ්වාසනාලය කාටිලේජීමයව සෑදී තිබීමත් වියකුරේ හැදැති කාටිලේජීය මුදුවලින් ඝනකම්බී තිබීමත් පිටුපස බිත්තිය පැතලි වී ඒ මත මස්වැදලි පිහිටා අන්න ස්රෝතයේ තිබීමත් නිසා අන්න ස්රෝතයේ ක්‍රමාකුංචනය ශ්වාසනාලයට බලපෑම් නොකරයි. ශ්වාසනාලයට බලපෑම් නොකරයි. ශ්වාසනාලයේ ඇතුල් බිත්තිවල පක්ෂම නම් පක්ෂම මෙහෙමයි ලියන්නේ. පක්ෂම නම් රෝම විශේෂයක් ඇත. රෝම විශේෂයක් ඇත. යම් අපද්‍රව්‍ය අංශුවක් පැමිණියොත් මෙම රෝම මත වැඩි රෝම උත්තේජනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පක්ෂම මත වැඩි පක්ෂම
උත්තේජනය වීමේ ප්‍රතිඵලයක් ලෙස වේගවත් වාතු ධාරාවක් ඉහළට පැමිණේ. නාසයෙන් පිට වූ කැස්සයි නාසයෙන් පිට වූ කිවිසුමයි නාසයෙන් පිට වූ කිවිසුමයි මුඛයෙන් පිට වූ කැස්සයි ඒ සමග එයද ඉවත් වේ. එනම් ශ්වසන පද්ධතියේ මනා පෙරීමේ ක්‍රියාවක් ඇත. නැචුරල් ඔබ කියනවා නැචුරල් ෆිල්ටරින් කියලා ක්‍රමයක් කියලා ඔක් කියනවා. මනා පෙරීමේ ක්‍රියාවක් ඇත. දැන් බලන්න මෙන්න මෙහෙම එකක් වෙන්නේ. දැන් මෙන්න උරස දක්වාම එනවා. උරසේදී ශාඛා දෙකක් බෙදෙනවා. දකුණු ශ්වාසනාලිකාව දකුණු පෙනහල්ලට වම් ශ්වාසනාලිකාව වම් පෙනහල්ලට. මෙතනින් පල්ලෙහාට සම්පූර්ණයෙන් අනිත් දවසේ තමයි උගන්වන්නේ. දැන් ඊළඟට මේක අහගන්න. අපේ මේ සම්මන්ත්‍රණ ආරම්භ වෙනකොට ළමයි 400 සම්පූර්ණ වුණා. නමුත් අපිට සම්මන්ත්‍රණ 5ක් විතර කරන්න සිද්ධ වුණා කොවිඩ් කාලේ මේ YouTube එකේ. එතෙන්දී අඩුවීමක් සිද්ධ වුණා. දැන් ඒක හරියාගෙන එනවා සමහර වෙලාවල් වලට. නමුත් මෙහෙම එකක් තියෙනවා ඔයගොල්ලෝ හොඳට දන්නවා මගේ පන්තියේ ළමයි. සංඛ්‍යාව මත පදනම් වෙලා නෙවෙයි මම උගන්වන්නේ. ගුණාත්මක කරුණු මත පදනම් වෙලා. ඒ සංඛ්‍යාත්මක දිහා නෙවෙයි බලන්නේ ගුණාත්මක පැත්ත. ඒ නිසා මේ සම්මන්ත්‍රණය මේ විදිහට මම යනවා අඩුවීමක් තිබුණාට. ඊළඟට ඕගොල්ලෝ දැනුවත් කරන්න අනිත් අය සම්මන්ත්‍රණය ආපහු ආරම්භ කරලා තියෙනවා වගේ. ඊට පස්සේ කරුණා කරලා මගේ WhatsApp එකට හැමෝම තමුන්ගේ අදහස් ලියන්න. ඒක මට අවශ්‍ය කරනවා ඊළඟට ඉදිරිපත් කරන්න ඊළඟ මේ අලුත් අයට ඕගොල්ලන්ගේ මගේ ගෝලෝ ඉන්නවා මෙතන ඒගොල්ලන්ගේ අදහස් මගේ WhatsApp එකේ ලියන්න. ලියලා මට කමෙන්ට් එකක් දෙන්න. එතකොට මම ඒක පාවිච්චි කරනවා හැබැයි අලුත් අය සඳහා. ඊළඟට පුතේ අපේ වැඩේ අපි හරියටම කරමු. දැන් මේ පාඩම ඉවර වෙනකොටම ඇස කන නාසය සමදිව ඒකත් අරයි යනවා. විභාගයට කිට්ටු කළා. දැන් මේ මම කියන්නේ මගේ 10 නෙවෙයි 11 අයට අනුමාන ප්‍රශ්න පත්‍රය හුද්දටම ගලපලා කරනවා. අනුමාන ප්‍රශ්න පත්‍රයේ එකපාරක් මම ගැහුවා පෝස්ට් එකක් මට මතකයි ලොකු පන්ති දින කාලේ. මෙතෙක් නොවැරදුණු මාගේ අනුමානයේ මෙවරද නොවර්ධිනු ඇත කිය. මෙතෙක් නොවැරදුණු මාගේ අනුමානයේ මෙවරද නොවර්ධිනු ඇත කිය. ඒ අවුරුද්දේ ලකුණු කරලා තියෙනවා මම මෙහෙම ප්‍රශ්න පත්‍රයේ මම දුන්නු දිනේ තියෙනවා විභාගයට කලින් දිනේ පේපර් එක පිට කරලා තියෙනවා. විභාගයේ පේපර් එකත් එක්ක ගැටීම් කරලා පෙන්නලා තියෙනවා ප්‍රශ්න 7ක් සම්පූර්ණ වෙනවා. අනුමානය කියන්නේ ඉලක්ක කරන එක නෙවෙයි. ඉලක්ක කරනවා කියන්නේ අපි දැනගෙන ගන්නවා. අනුමානය කියන්නේ මේ අවුරුද්ද මෙහෙම නම් මේ අවුරුද්ද මෙහෙම විය හැකියි. ඒ නිසා අනුමාන කරන්නේ විෂය නිර්දේශය මාන්දලික ප්‍රශ්න පත්‍ර 16 ඉඳලා 20 දක්වා ප්‍රශ්න පත්‍ර ඒව දිහා බලලා තමයි අනුමාන කරන්නේ. කාලෝචිත ප්‍රශ්නයක් විදියට රසායනික පොහොර රසායනික පොහොර කෘමිනාශක මේක 4 වෙනි නිපුණතාවයේ පාඩමට එනවාමයි මේ පාඩම. දැන් කියන්නම්. ඕක එනවාමයි. රසායනික පොහොර කෘමිනාශක ස්වභාවික පොහොර වලට හුරු වීම අතීතයේ වෙන ස්වභාවික පොහොර පාවිච්චි කරපු විදිහ අපේ සිලබස් එකේ තියෙනවා. ඕකෙන් ප්‍රශ්නේ කොහේ හරි වදිනවා.
ඒවා අනුමාන ප්‍රශ්න පත්‍ර වලින් අපි සාකච්ඡා කරනවා. ඒ වෙලාවල් වලදී. ඔයගොල්ලෝ එතෙක් මේ විදිහට රැඳී ඉන්න ඊළඟට ලබන බ්‍රහස්පතින්දා නිවාඩු දිනයක් වුණාට 4 වෙනිදා සම්මන්ත්‍රණය තියෙනවා. 8ට පටන් ගන්නවා 10ට ඉවර කරනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ පොඩි වෙලාවේ අඩුවක් දාලා තියෙනවා ළමයි අඩුවීමත් එක්ක. නමුත් නැවත නැවත ඒක යථාර්ථයට පත් වෙනකොට අපි ඉස්සරහට යනවා. හරි හොඳයි පුතේ. නෝට් එක තියෙනවා. ඔයගලන්ට මේ රෙකෝඩින් දාවි. ඊට පස්සේ YouTube එක බලලා ඊළඟ සතියේ පන්තිල් ලෑස්ති වෙන්න. ඉතාම හොඳ දවසක් හොඳට වැඩ කළා. සියලු දෙනා පරිස්සමින් ඉන්න. බුදු සරණයි පුතේ, බුදු සරණයි.